ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම දිස්නා යමුනා කුමාරී මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ නිරෝධායන වන පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ දිනේ විශේෂ වේලාවක් පාසල් වෑන් රථවලට ලීසින් ණය වාරික ගෙවීමට තවත් මාස 6ක සහන කාලයක් රණවිරුවන් ජාත්‍යන්තර බලවේග වලින් ආරක්ෂා කර ගැනීම සඳහා සහාය වන්නයි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියි තරුණ පරපුරට ඉඩ ප්‍රස්තාව ලබා දීම අනාගත ජාප රජයක ප්‍රමුඛ අරමුණක් රනිල් පවසයි. අපරාධ සහ ජාවාරම් දැනුම් දීමට පොලිසියෙන් විශේෂ දුරකථන අංක 2ක්. කොවිඩ් නිරෝධායන වන පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ දිනේ විශේෂ වේලාවක් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. දේශපාලන නියෝජිතයන් සමග අද මේ පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළා. අපි ගැටලුවකට මුණ පාලා තිනවා. නිරෝධායන මධ්‍යස්ථානවල 31 වෙනිදා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන්. අපේ රටේ පූර්වයෙන් ඡන්දය දීම කියන සම්බන්ධයෙන් නීතියක් නැහැ. අපට නැතුව අන් අයට කෙසේද කියලා අප වෙත පැමිණිලි කීපයක් ඉදිරිපත් තිබී. ඒක නිසා කලින් යොදාගත් විදිහට 31 වෙනිදා ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල ඡන්දය පැවැත්වීම අපට කරන්න බැරි වෙන තත්ත්වයේ තියෙනවා. අපි ඇත්තටම මේකෙන් උත්සාහ කරේ එක අඩියක් මේ ඇඩ්වාන්ස් වෝටින් කියන එකට තියන්න. නෑ එහෙම එනවනම් අපි වෙනම කිව්විකල් වෙනම පෝලිං වෙනම වෙලාවල් අපිට වෙන් කරලා දෙන්න පුළුවන්. ඕනනම් 5 ඉඳලා පාමාර වෙනකන් වුණත් අපි එවැනි තත්ත්වවල දීර්ඝ කරන්න කමිෂන් සභාව තීරණය කළා තියෙනවා. ඡන්ද ගණන් කරන අය බය වෙන්න ඕනෙත් නෑ. ඡන්ද පත්‍රිකා යම් විදියකින් හෝම් ක්වොරන්ටයින් අය මාක් කරොත් එය ගණන් කරන්නේ ඔවුන්ගේ ඡන්දය දාන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය. මම ඡන්ද පොලට යනවා. මොකද වයසක අය බයයි නේ. මට 65 මං ගිහිල්ලා ඡන්ද පත්‍රිකාව අරන් ලකුණු කරෝ නොකර ඇඟිලි තින්ත ගාලා පෙන්නන්නේ. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. මැතිවරණේ රැස්වීම දෙවනිදා රාත්‍රී 12ට ඉවරයි. රූපවාහිනී දැන්වීමුත් පත්තරවල දැන්වීමුත් 3-4යි නෑ. නමුත් තුන්වෙනිදා 5 දිනයකට නොවැඩි සංඛ්‍යාවක් ගිහිල්ලා කැන්වසින් එක තහනම් නැහැ. අත්පත්‍රිකා බෙදීම ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොවන ආකාරයට බෙදීම තහනම් නැහැ. මෙය මැතිවරණ කොමිසමේ අවසන් ඡන්දය විය හැකි බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. මේ COVID-19 වසංගතය කඩා වැදුනේ නැත්තම් එහෙනම් අප්‍රේල් 25 ඡන්දේ තියලා මයි පහම ලියුම දීලා ජුනි 5 වෙනිදා ඉඳලා මට විශ්‍රාම ගන්න තිබුණා. අපේ කමිෂන් සභාවේ නිල කාලය නොවැම්බර් 13 අවසන්. බොහෝ වෙලාවට මෙහින් පසු අපේ කමිෂන් සභාවට ඡන්ද වීසීමක් කියන එකක් නැහැ. සාකච්ඡාවට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද අදහස් පළ කළා. දේශපාලන පක්ෂ ඉල්ලා සිටිය මැතිවරණ කොමිසමෙන් ජනතාවට දැනුම් දෙන්න කියලා මැතිවරණ දිනේදී කොවිඩ් රෝගීන් ඉන්නවා කියන විවිධ කටකතා පතුරවල ජනතාව ඡන්ද පොළට ඒම නවත්තන්න බිය කරන්න දරන උත්සාහයක් තියෙනවා. මෙවැනි වැරදි ප්‍රචාර වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම කොමිෂන් සභාව වෙතින් කරනු ලැබුවා. සාකච්ඡා කරා මේ නිරෝධායනය කරපු අය සම්බන්ධව ඡන්දය පාවිච්චි කිරීමත් ඒ වගේම මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධවත් මම හිතන්නේ මේවා සම්බන්ධව වහාම ක්‍රියාත්මක වෙන්න කියලා අපි සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා. අපි මැතිවරණයට බොහොම ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයක් සටනක් ගෙනියනවා. මේ අන්තිම සතිය මේ මැතිවරණයේදී. ඒතර මේ සතිය තුල නොයෙකුත් මෙවැනි නීති විරෝධී ඡන්ද කටයුතු කරන්නට පුළුවන්. මැතිවරණ කොමිසම කොහොමද මේකට මැදිහත් වෙන්නේ? ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අනිත් එක තමයි පත්‍රිකා බෙදීම. පත්‍රිකා බෙදීම දෙවෙනිදා රෑ ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වුණත් තුන්වෙනිදාත් මේ තමන්ගේ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන් කියන කාරණේ ගැන ලොකු අවධාරණයක් කරා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ භාර අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා. වන්දිකවීමේ ගැටලු නිසා කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම අඩාල වුණා. ඊට කඩිනම් විසඳුම් ලබා දී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නිම කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා දැනුම් දී ඇත්තේ. මැතිවරණයට ශ්‍රී ලංකා
පාසලක් කරන්න දුන්නා. ඒකේ ළමයින්ට වෙන වාසිය මොකද්ද? ආකල්පයක් තියෙනවා ජාතික පාසලක් කියන එක. ඒ ආකල්පේ තමයි තියෙන්නේ. ආකල්පේ තමයි මේ තියෙන්නේ. රැකියාවට ගියත් ඒ අර ඉස්කෝලේ නම බලන අක ගොඩක්. ඒ වගේ දේවලුත් තියෙනවා. හරි ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ හරි. අපි ජාතික පාසලක් කරන්න. බල්දාරි ඔක්කොටම දෙනවා රස්සාව. මොනවද ඔයගොල්ලෝ කරන්නේ? ගොවිතැන් කුඹුරු. ඇයි මේ පාර කරේ නැත්තේ? කොටසක් කරලා දින කොටසක් වතුර අඩුපාඩු නිසා එනවා. ඇයි වතුර දුන්නේ නැත්තේ? ඒකෙන් හැබැයි වාසාව නිසා වතුර හම්බ වෙනවා. ඔව්. නැත්තම් පෑ දෙකක් කුඹුරට වතුර දුන්නා. ඒක මහවැලියට කිව්වට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතන කතාව වුණා. මහවැලියෙන්. පොහොර දුන්නා. කට්ටිය පොහොර දුන්නේ නැහැ කිව්වට. ඔව්. පොහොර දුන්නා. ජාත්‍යන්තරයෙන් එල්ලවන බලවේග හමුවේ උදාර රණවිරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. දොඩම්ගස්ලන්ද රිදීකම සතිපොළ භූමියේ අද පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව අදහස් පළ කළා. මෙම ජන හමුව සංවිධානය කරන ලද්දේ මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂක ආර්.ඩී. විමලදාස මහතා විසින් වසර 30ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කිරීම සඳහා ඒ මානුෂික මෙහෙවරට වැඩියෙන්ම දායක වුණු පිරිසින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. යුද්ධය අවසන් කරලා සැනසීමේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණේ ඔබ ප්‍රදේශයේ රණවිරුවෝ නිසයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරමු. ඒත් අපි දැක්කා
ජාත්‍යන්තරය මේ රණවිරුවන්ට විරුද්ධව වැඩ කරන්නට කටයුතු කරන වෙලාවලට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හැමදාම ඒ පිටරැටියන්ට උදව් කරා. අපිට තියෙනවා වගකීමක් ඒ රණවිරුවන් ආරක්ෂා කරන්න. අපි දැක්කා පෞගිය කාලවල පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා, පාතාලය වැඩි වුණා. 2015 වෙනකොට ත්‍රස්තවාදය විතරක් නෙවෙයි පාතාලයේ කුඩුකාරයෝ ටික රට අත්හැරලා යන්න පටන් ගත්තා අපේ යුගයේදී. 15න් පස්සේ තමයි කට්ටිය ගෙන ආවේ. සමහර දේශපාලඥයෝ කට්ටිය තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට පාවිච්චි කරන්න පිටරටට පැනලා ගිහිල්ලා හිටපු උදවිය ගෙන්න ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආවට පස්සේ එතුමාගේ විශේෂ වැඩපිළිවෙලක් අනුව අද පාතාලය සහ කුඩු මර්ධනය කිරීමේ වැඩපිළිවෙල දියත් කරලා මේ රටේ දරුවන්නේ කුඩු වලින් බේරා ගැනීම සඳහා පියවර අරන් තියෙනවායි කියලා අපි තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. මාවතගම මහජනපොළ භූමියේ පැවති ජනහමුවකටද අග්‍රාමාත්‍යවරයා අද සහභාගී වුණා. ඒ සංවිධානය කළේ අපේක්ෂක කමල් පෙරේරා මහතායි. දැන් මේ ජනාධිපතිවරණයක් තිබුණා පසුගිය නොවැම්බර් මාසේ. අපි මේ ජයග්‍රහණය 69 ලක්ෂයකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් බලයට ආවා. තමුන්නාන්සේලා බලයට පත් කරපු එතුමා වැඩපිළිවෙලක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කරා ජනතාවට මේකට ඡන්ද දෙන්න මගේ වැඩපිළිවෙලට. නල ජලය සපයන්න, ඒ වගේම ස්පිරිතාල හදන්න, පාසල් හදන්න මේ ආදී වශයෙන් විශාල සංවර්ධන යෝජනාවලියක් ඉදිරිපත් කරා. මේ තුමාට ජනාධිපතිවරයා විතරක් වෙලා මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් අනිවාර්යයෙන්ම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය විය යුත්තේ එතුමා නියෝජනය කරන පොහොට්ටුව ජයග්‍රහණය කරවලයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. අපේක්ෂක සුමිත් රාජපක්ෂ මහතා අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය සංවිධානය කර තිබූ ජනහමුවකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ආසන 53ක් අපිට තිබුණා. හැබැයි විපක්ෂ නායකකම දුන්නේ කාටද? TNA පක්ෂයට දුන්නා විපක්ෂ නායකකම. කතානායකවරයා අපිව පිළිගත්තේ නැහැ. විපක්ෂයක් හදලා මේ පක්ෂය ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යන්න අපේ වගකීම. අපි මැතිවරණයක් තියුවා. පළාත් පාලන 171ක් අපි ජයග්‍රහණය කරා පොට්ටුව. ඊළඟට තිබුණේ පළාත් සභාව කල් දැම්මා. අහලුවකට කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. මැතිවරණයක්වත් තියන්න ඕම් බයයි. දඹදිනිය නාරම්මල දිවිනගම පොළ භූමියේ ජනහමුව සංවිධානය කළේ අපේක්ෂක ශාන්ත බණ්ඩාර මහතායි. බීමට ජලය ප්‍රශ්නය උග්‍ර ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙනවා. ඒ නිසා නල ජලය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අපේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. දඹදිනිය සංවර්ධනය කිරීමේදී සංචාරකයන් ඇද ගැනීමේ වැඩපිළිවෙලක් අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. සංචාරක පුරයක් වශයෙන් ඒක තුළ ප්‍රදේශීය ආර්ථිකයට ශක්තියක් ඇති වෙනවායි කියන එක අපි විශ්වාස කරනවා. තමුන්නාන්සේලා දන්නවා ඉතිහාසයේ මේ රටේ භීෂණයක් තිබුණා. ඒ යුගයවත් දිනෙකට අමතක වෙලා තියෙනවා. තරුණ තරුණයන් මම හිතන්නේ 60000කට වැඩි ප්‍රමාණයක් මේ රට තුල මිය ගියා. ඒ නිසා ඒවට විරුද්ධව අපිට ජිනීවාට යන්න වුණා. LTT සංවිධානය පරාජය කරලා උතුරු නැගෙනහිර නැවත වාරයක් යා කරන්න පුළුවන්කම අපිට ලැබුණා. ප්‍රභාකරන් යුද්ධයෙන් කරපු දේ හාමුදුරනේ අවියායුධ අරගෙන ඉල්ලපු සටන දැන් අද TNA එක ඡන්දෙන් ඉල්ලන්න පටන් අරන් තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි කියනවා අපේ ආණ්ඩුව තුල කිසිවිටකවත් ප්‍රභාකරන් නිල්ලූ දෙය මොකෙන් හෝ ලබා දෙන්නට අපි සූදානම් නැහැ කියන එක ඕම් පැහැදිලිව අපි කියන්න ඕන. රටේ සෑම කටයුත්තකදීම තරුණ පරපුරට ඉඩ ප්‍රස්තාව ලබා දීම අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක ප්‍රමුඛ අරමුණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අවිස්සාවේල පුවක්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියා. තරුණයන් ඉදිරියට ගේන්න ඕනේ. මේ තරුණ හඬට තැනක් දෙන්න ඕනේ. මොකද කොරෝනාවෙන් පස්සේ ලෝකේ තියෙන මේ ක්‍රමවේද ඔක්කොම වෙනස් වෙන්න යනවා. මම හිතන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අමාරුම විශාලම ආර්ථික අභියෝගයට ලෝකෙත් අපිත් මුහුණ පාන. එතනින් අපි ගොඩ වෙන්න ඕනේ. එහෙනම් තමන්ගේ අනාගතය තීරණය කරන්නේ එතන. මේ තරුණ තරුණයන් ඉන්න තැන තමයි ඒ අනාගතය තීරණය වෙන්නේ. මේ ඇයට අනාගතයක් තියෙන්න ඕනේ. ඒ අනාගතය ඇති කරන්න ඕනේ. ඒකයි මෙතනින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. ලංකාවේ තියෙන්නේ එක එක්සත් ජාතික පක්ෂය විතරයි. දෙකක් නැහැ. ඕක මම නෙමෙයි අධිකරණයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. UMP ට ඡන්දෙ දෙන්න ඕන නම් අපිට ඡන්දෙ දෙන්න.
අපිට විරුද්ධව ඡන්දෙට පාවිච්චි කරන අය එනම් UMPට විරුද්ධයි. මොකද දැන් උසාවියේ කියලා තියෙන්නේ ඔය බලවේගය ඔක්කොම UMPට විරුද්ධ සංවිධානයක් කියලා. රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකටද රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සහභාගී වුණා. තියෙන රැකිය ආරක්ෂා කරන්න, තියෙන ව්‍යාපාර ආරක්ෂා කරන්න, ඊට පස්සේ අපි අවධානය යොමු කරමු අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න, අලුත් රැකිය ආරම්භ. එක්සත් ජාතික පක්ෂයේ පමණයි ඒ කරුණු සියල්ලම එක්ක වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. වෙන කවුරුවත් ඉදිරිපත් කරලා නැහැ. ආණ්ඩුවට විවේචනය කරන්න පුළුවන්. මොකද්ද විකල්පේ? සමහරව ආණ්ඩුවට නෙමෙයි විවේචනය කරන්නේ. එක්සත් ජාතික පක්ෂයට විවේචනය කරනවා. වෙන එකක් නෙමෙයි. මට විවේචනය කරනවා. සමහරු කියනවා අපි එක්සත් ජාතික පක්ෂ කියලා. සමහරු කියනවා අපිට අනුමැතිය ලැබුණ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන්න කියලා. ඉතින් මෙතන කියන්න මේකයි එක්සත් ජාතික පක්ෂය. මම කිය අපේ පාට කොළ පාට. මේගොල්ලේ පාට නිල් පාට. ඉතින් නිල් පාට අරගෙන යන්න. අපි ඉල්ලන්නේ නැහැ නිල් පාට. අනුන්ගේ ඇඳුම් දාගෙන අනුන්ගේ ගොඩනැගිල්ලට පැනලා අනුන්ගේ නම තමන්ගේ නම කියනවනම් මොකක්ද මේ පුද්ගලයාට කරන්න ඕනේ? තවත් විශ්වාස කරන්න පුළුවන්. මම ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. එයාට සැලැස්මක් නැහැ. අපි සැලැස්මක් දීලා තියෙනවා. ඒ සැලැස්ම දිහා බල්ලා ඡන්ද දෙන්න කියලා තමයි මම කියන්න කැමති. මේ අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් කිහිප දෙනෙකු මාධ්‍ය හමු හා ජනරැලිවලදී මෙලෙස අදහස් පළ කළා. මම කියන්න සතුටුයි මම නුවරඑළියේ අපේ ඉතාමත් ධනාත්මක අපිට ප්‍රගතියක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂ තනි පක්ෂයක් හැටියට ආසන දෙකකට දැන් තියෙනවා අපිට. අපි උත්සාහ කරනවා 3කට යන්න. ඉතින් පක්ෂයේ වෙනසක් කිරීමට අවශ්‍ය නම් ඒක ව්‍යවස්ථානුකූලව බහුතරයේ කැමැත්ත අනුව තමයි සිද්ධ වෙන්න අවශ්‍ය. පක්ෂ නායකත්වයේ නොයෙකුත් කට්ටිය බලාපොරොත්තුෙන් ඉන්නවා ඇති. ඒක ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තුවක්. ඒක කාටවත් යටපත් කරන්න බෑ. ඒකයි අපේ පක්ෂයේ තියෙන ලස්සනකම. හැමෝටම තියෙනවා ඒ අයිතිය. මටත් අයිතිය තියෙනවා මේ කියන්න මේ මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් පස්සේ නායකත්වය බලාපොරොත්තු වෙනවා. තවත් කට්ටිය බලාපොරොත්තු වෙනවා ඇති වජිර ඇතුළුව. ඉතින් ඒකට හොඳම දේ තමයි පක්ෂ සම්ප්‍රදාය අනුව වික්‍රමසිංහ මහතා මේ අයින් වෙනකොට රහස් ඡන්දකින් මේ නායකයා පත් කරන එක. ඒකට වජිරටත් පුළුවන් මේ ඒකට ඉල්ලන්න. ප්‍රශ්නයක් නැහැ. අද මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ මුළු දිවයිනේම ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රබෝධය කොච්චරද කියනවනම් දවස ගානේ රැස්වීම් වලට එන ජනතාව මටත් හිතා ගන්න බැරි විදිහට වැඩි වෙමින් පවතිනවා. අපි සමහර අවස්ථාවලදී පසුබහිනවා වේගෙන් ආපහු ඉස්සරහට. තමුන්නාසට අපි ගැන විශ්වාසයක් තියෙනවා. තමුන්නාසට දන්නවා ඊළඟටත් අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මේ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව පෙරලා අපි ගත්තාම ආපහු මම ප්‍රබල වෙලා ඇමති වෙලා තමුන්නාසට ආපහු මම සලකනවා කියලා තමුන්නාසට දන්නවා. මේ ප්‍රදේශ දියුණු කරනවා කියලා දන්නවා. පොදුජන යහපත වෙනුවෙන් පැය 24 පුරා නොසැලී ක්‍රියා කරන රජයක් බිහි කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු ඒ පිළිබඳව අදහස් පළ කළා. මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින්. හර්ෂද සිල්වා, ඉමිතියාස් බාකිර් මාකර් යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. සජිත් ප්‍රේමදාස මැතිතුමනි මේ වෙලාව වෙනකොට ඉස්සර අපේ පරණ නායකයා නොයෙකුත් තර්ජන කරනවා මගේ മന്ത്രിවරුන්ට. හැබැයි සැලුන් නැහැ. සමහරු සැරිලා ගියා. ආයේ ඒගොල්ල මෙහෙට ආවට මම බාර ගන්නෑ. හැබැයි මෙතන ඉන්න බහුතරයක් සැලුන් නැහැ. ඒ නිසා මතක තියාගන්න. අලියා මොහොතකට අමතක කරලා අපි ටෙලිෆෝන් එක ඉස්සරහින් කතරේ ගහමු. මතක තියාගන්න අපේ ආණ්ඩුවක් තුල ඇමතිකම් කරනවයි කියන එක සෞභාග්‍ය සම්පන්න රජ දහනක් වන්නේ නැහැ. අපේ අරමුණ තමුන්නාන්සලාගේ ජන ජීවිතයට සෞභාග්‍ය උදා කරලීමයි. ඒ නිසා අපේ රජයක් තුල මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා හැම ඇමතිවරයෙක්ම හැම මහජන නියෝජිතවරයෙක්ම අගමැතිවරයාගේ ඉඳලා පාර්ලිමේන්තුවේ සියලුම දෙනා කැපවීමෙන් රට දැය ගොඩනගන්නට පරාර්ථකාමීව දුෂ්කර ක්‍රියා කරන රජයක් අපි බිහි කරනවා. අපේ දේශපාලනය තුල සුර සැප විඳීමක් නැහැ. අපේ සැපත පොදු ජන සැපතයි. අපේ ශක්තිය පොදු ජන ශක්තියයි. අපේ ජයග්‍රහණය පොදු ජන ජයග්‍රහණය. ඒ නිසා මිත්‍රවරුනි කවුරුවත් කොතනදීවත් හිතා ගන්නට එපා. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් තුල රට සවාරි යන්න, විනෝද සවාරි යන්න, පුද්ගලිකත්වයට මුල් තැන දෙන්න ඒව සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුල නැහැ. අපි 24 පැයම අපකප වෙලා 365 දවසෙම මේ අපේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගන්නට දිවි පරදුවට තබා අපි අපේ රාජ්‍ය පාලනය ජය වෙනුවෙන් දේශය වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
පිරිමි පාසල් දරුවන් පිරිසක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධ ඉදිරි විමර්ශන තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගෙන ඇති නඩු භාණ්ඩ හා සාක්ෂි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අදාළ උපකාරක පන්ති ගුරුවරයා සිදු කර ඇති ළමා අපයෝජන සියල්ල රූගත කොට සහ ඡායාරූපගත කොට තිබෙනවා. එම අවස්ථා සහිත සංයුක්ත තැටි සමූහයක්ද විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. සැකකාර ගුරුවරයා ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 5 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා. මේ දරුවන් ඔහුගේ නිවසට ගෙනවාගෙන අපයෝජනයට ලක් කර ඇති බව තමයි දැනට අනාවරණය කරගෙන තියෙන්නේ. තවත් දරුවන් ගණනාවකගේ ඡායාරූප මොහොසන්තකයේ තිබී සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. දැනට අනාවරණය කරගෙන සිටින සියලුම දරුවන් වයස අවුරුදු 16ට අඩු කුඩා ළමුන්. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 54ක පමණ මහරගම පොලිස් වසමේ දෙපානම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් 2018 වර්ෂයේ ඉඳලා මේ පුද්ගලයා මේ අපයෝජන කටයුතු සිදු කර තිබෙන බව තමයි දැනට සොයාගෙන තියෙන්නේ. විවිධ අපරාධ හා ජාවාරම් සම්බන්ධයෙන් ජනතාවට පොලිසිය වෙත ඍජුව තොරතුරු දැනුම් දිය හැකි නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. 1997 දුරකථන අංකය ඔස්සේ විෂමද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ කප්පම් ලබා ගැනීම ඇතුළු ජාතික ආරක්ෂාවට විය හැකි හානිදායක සිදුවීම් පිළිබඳව දැනුම් දිය හැකියි. 1917 නව විශේෂ දුරකථන අංකය ඔස්සේ අපරාධ කල්ලිවල නීත්‍යානුකූල නොවනවත්කම් හා මුදල් විශුද්ධිකරණය යනාදී පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි බව පොලිස් මූලස්ථානයේ පවසනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුරු මුල්වරට ලැබී තිබූ එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියේ මුල් අදියර මහජනයාට විවෘත නොවනසේ මාධ්‍ය නොමැතිව විමසීම ජනාධිපති කොමිසම විසින් අද ආරම්භ කරනු ලැබුවා. ඒ නිලන්ත ජයවර්ධන සහ කොමිසමට සහාය පළ කරන නීතිපති දෙපාර්තමේන්තුවේද ඉල්ලීම මතයි. කෙසේ වුවද ජනාධිපති කොමිසමෙහි බහුතර කොමසාරිස්වරුන්ගේ මතය වූයේ මෙම සාක්ෂි විමසීමේ කොටසක් හෝ මාධ්‍ය වෙත විවෘත කළ යුතුය යන්නයි. පසුගිය වසරේ අප්‍රේල් 21 වෙනි දින මෙරට කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයකට හා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් 3කට ඇතුළු ස්ථාන කිහිපයකදී මරාගෙන පැරණ බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කල්ලිය පිළිබඳව ප්‍රථම වරට විදේශ බුද්ධ්‍යංශයක් මගින් මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා වෙත පූර්ව අනතුරු ඇඟවීමක් ලැබී තිබුණු බව මේ වන විට නොරහසක්. ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය පසුගිය දින 16ක් පුරාවට ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ අනුව ප්‍රහාරය පිළිබඳ සාක්ෂි ලබා ගැනීම සඳහා නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවට අද පළමු වරට කැඳවනු ලැබුවා. මෙම සාක්ෂි විමසන අද දිනේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නයි කොමිසම විසින් පාර්ශ්ව කිහිපයකට නොතිසි නිකුත් කර තිබූ අතර ඒ අනුව අද දිනේ ඔවුන් අතරින් ඇතමුන් නියෝජනය කරමින් නීතිඥවරුන් කොමිසම හමුවේ පෙනී සිටියා. මෙලෙස නොතිස් නිකුත් කර තිබුණේ පාස්කු ප්‍රහාරයේ එල්ලවන අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු නීති හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම් බණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යරත්න, කරුණාසේන හෙට්ටිආරච්චි, හේමසිරි ප්‍රනාන්දු අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානී චූලා කුඩිතුවක්කු වැඩ තහනමට ලක් වූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, එහි වැඩ තහනමට ලක්ව සිටින හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර යන මහත්වරුන්ටයි. පාස්කු ප්‍රහාරය සහ බෙදුම්කර වංචාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රිෂාඩ් බදියුද්දීන් සහ රවි කරුණානායක යන හිටපු අමාත්‍යවරුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා. ඒ අනුව රිෂාඩ් බදුදීන් මහතා වවුනියාව ඉරට්ටි පෙරියකුළමේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත අද පෙරවරු 9ට පමණ පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පාස්කු ප්‍රහාර මාලාවේ එක් බෝම්බකරුවෙකුට අයත්ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට නියමිත ක්‍රමවේදයට පිටින් තඹ තොග ලබා දීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණෙන්නයි හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණද ඔහු දෙදිනක් පැමිණියේ නැහැ. ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ප්‍රකාශ ලබා දීම සඳහා මැතිවරණයෙන් පසු දිනයක් නම් කරන ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මැතිවරණ කටයුතු වලට බාධා නොවන අයුරින් පරීක්ෂණ සිදු කිරීම සඳහා ප්‍රකාශ ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබුණා. කම්පනි 300ක් වගේ අපේ IDB ආයතනයෙන් රෙජිස්ටර් වෙලා තිබෙනවා. මේගොල්ලෝ එක කම්පනියක්. ඒක අදාළ ඇමතිවරයා නිසා මගෙන් සමහර දේවල් සාක්ෂි ගන්න ඕනේ කියලා එන්නේ කියලා තිබුණා. ඒක මම ලබා දුන්නා. මේ අතර බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රවි කණ්ණායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකයේ වෙත අද පැමිණියා. මැතිවරණය අවසන් වීමෙන් පසු මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදු කරන ලෙස ඒ මහතාගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය සිකුරාදා නියෝග කළේ අද පෙරවරු 9:30 පසරු 1:30 අතර කාල සීමාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් අදාළ ප්‍රකාශ ලබා දෙන ලෙසයි. යලිත් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමග මහමැතිවරණයට ඇත්තේ තවත් දින 9ක් පමණයි. පක්ෂ කිහිපයක නායකයින් සහ අපේක්ෂකින් පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අපේ අවධානය. මේ වෙනකොට සමගි ජනබලවේගයේ ප්‍රචාරක ව්‍යාපාරය බොහෝ දුරට අවසන් කරමින් තිබෙනවා. මේ අවසාන සතිය මුලින් සැලසුම් කරපු විදිහට මූලික ධනවත් කිරීමේ ජනහමු 25000 සාර්ථකව අපි අවසන් කරමින් තිබුණා. ඒත් එක්කම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සහ පක්ෂේ නායකයන් පවත්වන ජනහමු සහ මහජනතාව ධනවත් කිරීමේ රැලි 1000ක් මේ වෙනකොට සම්පූර්ණ වෙලා තිබෙනවා. අවසන් සතියේ අපි විශේෂ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරලා තිබෙනවා. ඒක තමයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සහභාගී වෙන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රචාරක රැලි අපි 15ක් සංවිධානය කරලා තිබෙනවා. මැතිවරණ කොට්ටාස මට්ටමින් පැවැත්වෙනවා. ඉලක්කගත පරිදි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය අපි මේ වෙනකොට සම්පූර්ණ කරලා තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. දීර්ඝ කාලයක් ඡන්ද දීලා තියෙනවා. මොකටද? ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරලන්න, නායකයෝ ගේන්න, නායකයෝ එලවන්න. ඡන්ද දීලා ඉවර වෙලා විශාල ලෙස සතුටු වෙනවා. අපි අපේ ප්‍රශ්න විසඳගන්න ආණ්ඩුවක් හදුවා. ඉස්සරන රතිඤ්ඤා දානවා, අල්ලපු ගෙවල් වලට ගල් ගහනවා, මිදුලට ගිහලා හූ කියනවා. එයි සතුට දෝරේ ගලාගෙන යනවා. ආණ්ඩුවක් හදලා ප්‍රශ්න විසඳගන්න. මතකද? මේ ගෙවල් ගිනි තියෙනවා. එයි සතුටට. ඇත්ත අපි මතකද නේද? එයි සතුට දෝරේ ගලාගෙන යනවා. තමන් ආණ්ඩුවක් හදාගෙන ප්‍රශ්න. දැන් නම් වැඩි ගිනි තියෙන වට යන්නේ නැහැ ගොඩක් හොඳයි. දැන් වැඩිපුර කරන්නේ කිරිබත් කනවා. සතුටුයි. ජනතාවට සතුට දෝරේ ගලාගෙන යනවා. තමන් නායකයෙක් හදාගත්තා. තමන් ආණ්ඩුවක් හදාගත්තා. තමන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා. අපිට මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට තිබුණ දෙයක් තමයි අද යන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මත්කුඩු ජාමාරම් ආතාලය මේ හැම එකකටම තිබුණ ප්‍රධාන ප්‍රශ්නය තමයි නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනවල තිබුණු එක්කෝ දූෂිතභාවය එහෙම නැත්නම් දුර්වලකම්. ඒක නිසා මූලික වශයෙන් මේ රටේ නීති ආධිපත්‍ය තහවුරු කිරීම මේ මැතිවරණයේ අනතුරුව අපි ආණ්ඩුවක් විදිහට සහතික කරනවා. ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් මල් දාගෙන කතා කරන්නේ මට මේ ප්‍රදේශයේ තියෙන ජනතාවගේ විශේෂ ආදරය ප්‍රශංසාව. මේක තමයි අපි දේශපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ සහෝදරනේ. ඔබතුමාලා මට මේ ආදරය දක්වනකම් මගේ සියලු ශ්‍රමය යොදවලා ඔබතුමාලාගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරලා මේ රට අපි මැලේසියාව සිංගප්පූරුව කරන්න ඔබතුමාලා අද මම මේ ස්ථානයේ පොරොන්දුවක් දෙනවා කියන වටිනා පණිවිඩය දෙනවා. දෙන්න අපුඩියක් එනං අපේ අගෝස්තු 5 වෙනිදා අපේ ආණ්ඩුවට. කතා කරන්න බෑ මම මේක නැතුව. ලයිට් එක පොටු. හරි නල්ල දෙන්න අපුඩියක්. එහෙම තමයි. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම හිටිය නිකන් අපි තමයි හොඳ මේක කියලානේ. හැබැයි හොඳ මේක කිව්වට දැන් මොකද වෙලා තියෙන්නේ? ආපහු එහෙන් මෙහෙන් එක එක්කෙනා වෙනස් මත ධර්මෙන් ඉන්නවා. පාටලි චම්පික රණවක මහත් සජිත් ප්‍රේමදාස මහත්තයා. එතකොට රනිල්ගේ තව කට්ටියක් මෙතන ඉන්නවා. ඡන්දෙන් පස්සේ ආපහු UMP එකට යන්න බලන් ඉන්න කට්ටියක් ඉන්නවා. රනිල් පිලත් මේකටම දෙවෙනි නෑ. මොකද දැන් රනිල් වික්‍රමසිංහ වෙනුවට නායකත්වය දෙන්න කියලා දැන් තරඟයක් යනවා. ඒ තරඟෙ ඉන්නේ ගම්පහ ඉන්න එක අපේක්ෂකෙක්, නුවරඑළියේ ඉන්න තව අපේක්ෂකෙක්, තාත්තලාගෙන් පුතාලට නායකත්වය ඉල්ලනවා. හැබැයි මේ අය පහුගිය ආණ්ඩුවේ හිටපු මිනිස්සුනේ. රටට වැඩ කරලා පෙන්නලා තියෙනවද? රට ගොඩනගලා පෙන්නුවද? රට මූල දින අර්බුදෙන් රට ගොඩගන්නේ මෙහෙම කියලා කිව්වද? එහෙම නෑ. එනිසාද පක්ෂවල අර්බුද රටේ ජනතාවට පණිවිඩයක් දෙනවා. රටේ අර්බුද විසඳන්න නෙමෙයි මේගොල්ලන්ට බලය ඕනේ. තමන්ගේ පක්ෂෙ විසඳගන්න. විමල් රත්නායක ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අපේක්ෂක දූර කතා කළා තිනවා පුරාවිද්‍යා සම්බන්ධව. අනේ මහත්තයෝ ලැජ්ජයි. ඇයි විමල් රත්නායක මම කියන්න කැමති තමුන්නාසේ BBC එකට කිව්වා මේක බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි කියලා. මේ බෞද්ධ සංස්කෘතියක් නෑ කියලා. එහු පුද්ගලයා අද මේකට ඇවිල්ලා කියනවා බෞද්ධ සිද්ධාස්ථානකම් අයිතිවාසිකම්. ලැජ්ජයි මහත්තයෝ. පුළුවන් නම් පාරේ දුවන්න
මං අනිත් දේ කියන්නේ පාරේ දුවන්න ලැජ්ජයි. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න තමුන්නාන්සලා මොනවද කළා තියෙන්නේ? භික්ෂුන් වහන්සේලා ඝාතනය කරා. මිනිසුන්ගේ බඩවල් කැපුවා. ඒව අමතක කරන්න බෑ. ත්‍රස්තවාදීන්ට වඩා ත්‍රස්තවාදී ව්‍යසනයක් JVP එක කරා කියන එක අමතක කරන්න එපා. සංස්කෘතිය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා නම් ජනතාව ආරක්ෂා කරන ඕනෑම කෙනෙකුට කොන්දේසි විරහිතව කොන්දේසි නැතුව අපි එයාට සහයෝගය දෙනවා. රජයේ පාසල් 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ක්‍රියාත්මකයි. අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ උදේ 7:30ට ආරම්භ කරන ඉගෙනවීම් කටයුතු සවස 3:30 දක්වා සිදු කළ යුතු බවටයි. කොවිඩ් වසංගතය හේතුවෙන් తాවකාලිකව නතර කරනු පාසල් අධ්‍යයන කටයුතු අධීර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 11, 12, 13 ශ්‍රේණි හැරුණු විට සෙසු ශ්‍රේණි සඳහා දෙන කටයුතු ආරම්භ කෙරෙන්නේ අගෝස්තු 10 වෙනි දිනයි. 11, 12, 13 ශ්‍රේණිවල සිසුන්ගේ පැමිණීම අද ඉහළ මට්ටමක පැවති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා. පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම සහ පන්ති කාමරවලට ඇතුළු වීමට පෙර දෑත් සේදීමේ පහසුකම්ද සෑම පාසලකම සලසා තිබෙනවා. මැතිවරණ කටයුතු වලට යොදාගෙන පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් හෙට සිට ලබන 31 දක්වා වන දිනයන්හි පාසලේ රැඳී සිටිය යුතුයි. මෙම කාල සීමාව තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු වලට බාධාවක් නොවන පරිදි සහකාර කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර මැතිවරණ ක්‍රියාවලිය සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද රැස් වූ අවස්ථාවේදී මේ තීරණය ගෙන තිබෙනවා. අගෝස්තු 28 වෙනි දින සිට සැප්තැම්බර් 20 වෙනිදා දක්වා කාල සීමාවේ තරගාවලිය පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. තරගාවලියට තරග 23ක් ඇතුළත්. කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනයේ ලෙස කණ්ඩායම් 5ක් ඊට සහභාගී වනවා. තරග පැවැත්වෙන්නේ කොළඹ ප්‍රේමදාස, දඹුල්ල, හම්බන්තොට සහ ගාල්ල ක්‍රීඩාංගණවලදී. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ නිමවට පත්වනවා. ආයිබෝවන්.